පින්නතුනි ජානුස්සෝනි සූත්‍රයේ එක්තරා මිත්‍යා දෘෂ්ටික බමුණෙක් ඥාතීන්ට පින් අනුමෝදන් කරාම අපි දෙන පින් න්යායයන්ට ලැබෙනවද නොලැබෙනවද කියන ප්‍රශ්නේ තමයි බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ. මේ දානය පිළිබඳව සාකච්ඡා කරන නිසා පින්නතුනි අපි සාමාන්‍යයෙන් දන්නවා දානයක අවස්ථා තුනක් පිළිබඳව. දන් දෙන දායකයාගේ හිතේ පහළ වෙන සිතුවිලි වල పూర్ව චේතනාව, මුංචන චේතනාව, අපර චේතනාව කියලා අවස්ථා තුනක් තියෙනවා. එතකොට මේ పూర్ව චේතනාව පහළ වෙන්නේ කවද්ද කියන කාරණාව දානි දෙන කාල සීමාව ළඟම වෙන්නත් පුළුවන්. අවුරුදු ගණනාවකට කලින් වෙන්නත් පුළුවන්. දැන් අපේ පින්නතුන් අද මේ ධර්ම දානමය පින්කමක් කරනවා. සමහර වෙලාවට මේ අවස්ථාව උදා කරගන්න මීට වසර ගණනාවක ඉඳලා හිතා හිටියා වෙන්න පුළුවන්. ඒ තමයි මේ ධර්ම දානමය පින්කමේ పూర్ව චේතනාව. එතන ඉඳලා සූදානම් වුණා. ඒ වාගේ තමයි අපි වෙනත් ආහාරමය දන් දෙන්න යනකොටත් සෑහෙන කාලෙක ඉඳලා හිතනවා. අම්මා වෙනුවෙන් දානයක් දෙන්න, තාත්තා වෙනුවෙන් දානයක් දෙන්න, දරුවෝ වෙනුවෙන් ආශිර්වාද කරන්න. ආන්ගේ ඉස්සරලාම හිතුන තැන ඉඳලා පින්කම සම්පූර්ණ කරගන්න තැනට එනකම් විශේෂයෙන් දන් දෙන තැනට එනකම් పూర్ව චේතනාව තමයි තියෙන්නේ. මතක් කරන වෙලාවේ ඉස්සරලාම අදහස් කරන වෙලාවේ හරි සතුටක් තියෙනවා. ඊට පස්සේ සතුටින්ම ක්‍රමක්‍රමයෙන් ටික පින්කමට ලෑස්ති වෙනවා. හැබැයි ওই ලෑස්ති වෙන අතරතුර නොසතුටු ඇති වෙන වෙලාවලුත් තියෙනවා. ඒ වෙලාවල් වල ආපහු හිත පහළ බහිනවා. නැවත ආය හිත සතුටටපත් කරගන්නවා. සෝමනස්ස සහගත කරගන්නවා. මෙහෙම పూర్ව චේතනාව කුසල් සහ අකුසල් දෙකම මිශ්‍ර වෙලා තියෙනවා. එතන අකුසල් කියලා කිව්වේ සමහර වෙලාවක තරහ එන්නත් පුළුවන්. තව සමහර වෙලාවක කනගාටුවක් ඇති වෙන්නත් පුළුවන්. මේ දේවල් වලින් අකුසල් ඇති වෙනවා. දුක, කනගාටුව, කේන්තිය මේ හැම එකක් තුළම ද්වේෂසිතක් තියෙනවා. එතකොට අකුසල චෛතසිකයක් තියෙනවා. නැවත ආයේ සතුටින් සූදානම් වෙනකොට සෝමනස්ස සහගත වෙලා ආශ්‍රයක් කුසල් සිත් වැඩියෙන් යෙදෙනවා. මෙහෙම මේ සිතුවිලි උස් පහත් වෙමින් සතුටු වෙමින් කලකිරීමෙන් పూర్ව චේතනාව මුදුන්පත් කරගෙන කටයුතු කරන හැම වෙලාවකම දානමය පුණ්‍යක්‍රියාවේ කුසලයේ අපිට තියෙනවා. දානමය චෛතසිකයේ කුසලයක් තියෙනවා. එතකොට දන් දෙන වෙලාවේදී අපි බොහෝම සතුටින් දන් දෙනවා. දන් පූජා කරනවා. හැබැයි අර పూర్ව චේතනා වෙලාවේදී මහා සංඝයාට දන් දෙනවා නම් අපි මාසයකට හමාරකට සැරයකට කලින් ගිහිල්ලා ආරාධනාවකුත් කරනවා. ස්වාමීනි අහවල් දවසේ අපේ ගෙදර දානමය පින්කමක් තියෙනවා. මෙච්චර ප්‍රමාණයක් වඩින්න ඕනේ. ඔතන පින්නතුනි හරි විශේෂ කාරණාවක් තියෙනවා. අපි එහෙම ආරාධනාවක් කරාම 19ක් වැඩමවා ගන්න ආරාධනා කළා නම් අපිට 8 ළමක් ලැබෙන්න පුළුවන්. එහෙම වුණොත් කනස්සල්ලක් ඇති වෙනවා. අහවල් ස්වාමින් වහන්සේලා වඩින්න ඕනේ කියලා හිතුවට පන්සලේ නායක හාමුදුරුවොත් වඩින්න ඕනේ, පඬිත හාමුදුරුවොත් වඩින්න ඕනේ, අපිට උගන්වපු ගුරු හාමුදුරුවොත් වඩින්න ඕනේ, ළඟ පන්සලේ හාමුදුරුවොත් වඩින්න ඕනේ. එහෙම කියලා අපි හිතාගෙන හිටියට සමහර වෙලාවට ඒ හිතාගෙන හිටපු ස්වාමින් වහන්සේලා ඔක්කොම වඩින්නේ නැහැ. අපි කියමු අපිට සාමණේර ස්වාමින් වහන්සේලා ටිකක් දානෙට හම්බුණා කියලා. දායකයාගේ හිත කලකිරුණොත් දානි සාංගික වෙන්නේ නැතුව යනවා. එතකොට සාමණේර ස්වාමින් වහන්සේලා ටිකක් පොඩි ස්වාමින් වහන්සේලා ටිකක් හම්බුණා කියලා කලකිරීමක් ඇති වෙනවා. දුකක් ඇති වෙනවා. ඒ කලකිරීම දුක එක්ක අපේ දානේ සාංගික බවට එක හුඟ බලපානවා.
හැබැයි ලොකු හාමුදුරුවරුම නායක හාමුදුරුවරු පණ්ඩිත හාමුදුරුවරු අපිට ලැබෙනවා. අපිට හරි සතුටුයි. සියලුම දෙනා වහන්සේලා මේ මට්ටමේ අය. ඒත් දානෙ සාංගික වෙන්නේ නැති වෙනවා. හේතුව එතකොට අපි උන්වහන්සේලා පිළිබඳව කල්පනාව මිසක් ශාසනයේ මහා සංඝරත්නය ගැන කල්පනාවක් නැහැ. පොඩි කෙනෙක් හම්බුණත් ලොකු කෙනෙක් හම්බුණත් මහා සංඝය ආරමුණු කරලා දන් දෙනවා නම් තමයි දාන වස්තුව සංඝසතු වෙන්නේ. මේක දානයගේ දායකයාගේ සංඝසතු දානය තමන් නොදැනීම විනාශ වෙන විශේෂ තැන. මට හම්බුණ සංඝයා ගැන කල්පනාවක් කරන්න අවශ්‍ය නැහැ. මහා සංඝයාට දන් දෙනවා කියන චේතනාවයි අපි ගාව තියෙන්න ඕනේ. ඊළඟට දානේ පූජා කරනකොට සමහරලාට දවල් වුණා. දැන් ගොඩාක් කලබලයි. ඉතින් කටයුතු කරගන්න කලබල වෙනකොට අනික් අයගේ ප්‍රමාදයන් දකිනකොට තරහත් එනවා. ඒතර ඔය වෙලාවල් ආයෙත් පිනයි කුසලයයි දෙකම අකුසලයයි දෙකම මිශ්‍ර වෙලා තියෙන කුසල අකුසල් මිශ්‍ර වෙමින් මුංචන චේතනාවත් ගෙවෙනවා. හැබැයි එතනත් තියෙන්නේ දානමය පුණ්‍ය ක්‍රියාවක්. අකුසල් සිත් පුණ්‍ය ක්‍රියාව වෙන්නේ සතුටු සිතින් කරන හැම මොහොතකම දානමය පුණ්‍ය ක්‍රියාව තියෙනවා. දැන් පින්කම ඉවරයි. පින්කම ඉවර වුණාට පස්සේ අපි විවේකීව කල්පනා කරනවා අපේ පින්කම පිළිබඳව අපර චේතනාව. පින්කම ගැන මතක් කර සතුටු වෙනවා. ඒකට කියන අපර චේතනා. පූර්ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා කියන අවස්ථා තුනම පිරිසිදු කරගෙන දන් දුන්නාම ඒ දානේ හරි මහත්ඵලයි. ඊට පස්සේ හිතෙනවා මම මේ කරගත්ත පින මගේ දරුවන්ටත් අනුමෝදන් කරන්න ඕනේ. මගේ ඥාතීන්ටත් අනුමෝදන් කරන්න ඕනේ. දෙවියන්ටත් අනුමෝදන් කරන්න ඕනේ. අපිට ශිල්ප ශාස්ත්‍ර කියලා දුන්න අපි ගුරුවරුන්ටත් අනුමෝදන් කරන්න ඕනේ. කියලා පස්සේ හිතෙනවනේ අහවල් අයට පින් දෙන්න ඕනේ කියලා. එතකොට අන්න ඒ කාරණාවෙත් තියෙනවා අහවල් අයට පින් දෙන්න ඕනේ පූර්ව චේතනාව. දැන් එතකොට මේ අර කාරණාව නෙමෙයි. පින්කම ඉවර වෙලා මම රැස් කරගත්ත පිනුයි දැන් අනුමෝදන් කරන්න හදන්නේ. එතකොට ඒ ක්‍රියාවේ පූර්ව චේතනාව. මේකට කියන්නේ පත්තානුමෝදනාව කියලා. පත්තානුමෝදනා. දස පුණ්‍ය ක්‍රියාවේ එක අංගයක්. පත්තානුමෝදනාවේ පූර්ව චේතනාව, පත්තානුමෝදනාවේ මුංචන චේතනාව, පත්තානුමෝදනාවේ අපර චේතනාව. මෙන්න මෙහෙම පින් අනුමෝදන් කරනකොට කොච්චර පින් අනුමෝදන් කළත් අපේ පිනේ අඩුවක් වෙන්නේ නැහැ. ඇයි අඩුවක් වෙන්නේ නැත්තේ? පින් දෙන්න පින්නදී පින් වැඩි වෙනවා. මේක පත්තානුමෝදනා. පත්ති දාන සහ පත්තානුමෝදනාව. එතකොට මෙතන පත්ති දාන කියලා පින්නතුනි සඳහන් කරාම අපි අනුමෝදන් කරන කුසල කර්මය මම ලබාගත් පුණ්‍ය ක්‍රියාව නැත්නම් කුසලය අනුමෝදන් කරනවා. ආයෙත් පින් දන් දෙනවා. පත්ති දාන. එතකොට ඥාතීන්ට දෙනවා, දෙමව්පියන්ට දෙනවා, දරුවන්ට දෙනවා, මියගිය තවත් පවුලි සම්බන්ධ අනික් අයට පින් දෙනවා, ගුරුවරුන්ට පින් දෙනවා. අයිති වෙන්නේ පත්ති දාන. එතකොට එහි පූර්ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා කියලා අවස්ථා තුනක් තියෙනවා. ඊළඟට මම පින් කොච්චර දුන්නත් මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයාගේ කල්පනාව තියෙනවා අපි පින් කරලා පින් අනුමෝදන් කරාම ඔක්කොම පින් අනුමෝදන් වෙනවා අපට ඉතුරු නැද්ද කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම එකක් නැහැ. පින්කම කරපු දායකයා විශේෂයි මූලික කුසලයේ එහෙම්මම පිහිටනවා. එක පහනින් පහන් දහසක් පත්තු කළත් මුල් පහන එහෙම්මම දැල්වෙනවා. හැබැයි පින් දෙන්න පින් මොකද වෙන්නේ? පින් වැඩි වෙනවා. දැන් බ්‍රාහ්මණයේ කල්පනාව පින් නැති වෙනවා කියලා. පින් දෙන්න පින් වැඩි වෙනවා.
දරුවන්ට පින් අනුමෝදන් කරාම එතකොට දැන් පින්කම් දෙකයි. අපි කරපු පින්කමයි පින් දුන්න පින්කමයි. ඥාතීන්ට තව පින් දුන්නාම පින්කම් 3යි. දෙවියන්ට පින් අනුමෝදන් කරාම පින්කම් 4යි. ඊට පස්සේ මේ අපේ පින්නතුන් යනවා අනුරාධපුරයට. ගිහලා රුවන්වැලි සෑය ගාවට ගිහිල්ලා අදිෂ්ඨාන කරනවා අහවල් දවසේ මම දානයක් දුන්නා. එයින් රැස් කරගත්ත සියලුම පින් මේ මහසෑය ආරක්ෂා කරගෙන ඉන්න දෙවියන්ටත් අනිකුත් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා කියලා. ඊට පස්සේ යනවා තූපාරාමේ ගාවටත් ගිහිල්ලා එහෙම්මම කරනවා. මහබෝධිය ගාවටත් එහෙම්මම කරනවා. සෝමාවතී සෑය ගාවට ගිහිල්ලත් සේරුවා විල ගිහිල්ලත් එහෙම්මම කරනවා. එතකොට දැන් 5 පොලක 6 පොලක පින් දුන්නා. එතකොට පින්කම් කීයක්ද? ආයෙත් ඒකට පින්කම් 5ක් 6ක් එකතු වෙලා. පින්නතුනි 100 පොලක පින් අනුමෝදන් කළොත් දායකයට පින්කම් 101ක් තියෙනවා. ඇයි 100 පොලක පින් දුන්න පින්කම් 100යි පින් රැස් කරගන්න අපි කරපු මූලික පින්කමයි. එතකොට පින්කම් 101යි. එහෙනම් කවදාවත් පිනේ අඩුවක් නැහැ දුන්න කියලා. දෙන්න පින වැඩි වෙනවා. එතකොට පින් මෙච්චර දෙන්න පුළුවන් වගේ පව් දෙන්න බැරිද කියලා ප්‍රශ්නයක් එන්නේ නැද්ද අපිට? පව් දෙන්න බෑ හැබැයි. පව් නම් සම්මාදන් වෙලා කරන්න ඕනේ. පව් අනුමෝදන් කරවන්න බෑ. පින් අනුමෝදන් කරවේ. එතකොට කෙනෙක් හිතයි ඇයි ඒ කියලා. පින් රැස් කළෙත් මම නම් පව් රැස් කළෙත් මම නම් පින් දෙන්න පුළුවන් නම් ඇයි පව් දෙන්න බැරි? හේතුව තමයි පින ඊටාම ප්‍රබලයි. පව ඊටාම කුඩයි. මේ කාරණාවන්ගෙන් තමයි තේරෙන්නේ බෞද්ධයෙක් වෙලා ඉපදිච්ච එකේ වටිනාකමේ ප්‍රමාණය දක්වන්න බෑ නේද කියලා. මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක හරි ශ්‍රේෂ්ඨයි. ඒක බෞද්ධයෙක් වෙලා ඉපදුනත් අබෞද්ධ කෙනෙක් වෙලා ඉපදුනත් මනුස්ස ජීවිතේ ශ්‍රේෂ්ඨයි. පෙර සිල් රැකපු පිනක් නිසාම තමයි මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන්නේ. නමුත් සම්මාදිට්ඨික වන්නෙම්වා කියන ප්‍රාර්ථනාවක් නැති හින්දා මිත්‍යා දෘෂ්ටික වෙලා ඉපදිලා ඉන්නවා. හැබැයි අපි පින් කරනවා වගේ පින් කරන්න ඒ අය යොමු වෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට මහා භාග්‍යයක් ලබන්න අවස්ථාවක් නැහැ. අපිට නැවත පින් කර පින් දීලා තව පින් වර්ධනය කරගන්න පුළුවන්. අනිත් එක අපි දන්නවා පව ඊටාම කුඩයි පින හරි ලොකුයි කියලා. ඒකට උදාහරණ කීපයක් කියෙහි. පින්නතුනි අපි සඳහන් කළානේ පත්ති දාන පත්තානුමෝදනා කියලා. එතකොට මේ පත්ති දාන සහ පත්තානුමෝදනා කියන කාරණාවන් දෙක සඳහන් කරාම විශේෂයෙන් සඳහන් කළා අපි පින් දෙනකොට ඒක පත්ති දාන. අපේ ඥාතියා පින් අනුමෝදන් වෙනවා පත්තානුමෝදනා. මියගිය ඥාතියෙක් പ്രേත ලෝකෙක ඉඳලා බලාගෙන ඉන්නවා පින්කණ්ඩ. දෙවියෙක් දිව්‍ය ලෝකෙක වෙලා දිවසින් බලාගෙන ඉන්නවා පින්කණ්ඩ. ඒගොල්ලෝ ඔක්කොම අපි දෙන පින් අනුමෝදන් වෙනවා. ඒගොල්ලන්ට ඒ කුසලයේ අඩු නැතුවම ලැබෙනවා කියලා සඳහන් කළා. ඊළඟට පින්නතනේ මේක පැහැදිලි කරනකොට විශේෂයෙන් සඳහන් කළා ඇයි පව් දෙන්න බැරි කියලා. අපිට කරන්න තියෙන ලොකුම පව මොකද්ද? මේ මනුස්ස ලෝකේ ඉපදිලා කරන්න තියෙන ලොකුම පව් 5ක් තියෙනවා. අපි ඒවට කියනවා ආනන්තරීය පාප කර්ම කියලා. නමුත් කොච්චර කාලයක් නිරාදුක් විඳින්න ඕනද කියලා අහලා දෙනවද එතකොට? වැඩිම වුණොත් මහා කල්පයක්. ආනන්තරීය පාප කර්මයක් නිසා වැඩිම වුණොත් මහා කල්පයක් දුක් විඳිනවා. අන්තර් කල්පකින් හමාරකින් නිදහස් වෙන විශේෂ පුද්ගලයොත් ඉන්නවා. ඊටත් අඩුවෙන් නිදහස් වෙන අතිවිශේෂ පුද්ගලයොත් ඉන්නවා. ඊටත් අඩුවෙන් නිදහස් වෙන කියලා කියහම දැන්
අජාසත්ත මහරජුරුත් ආනන්තරීය කර්මයක් කළා. තමන්ගේ තාත්තව ඝාතනය කළා. මං හිතන්නේ සාමාන්‍ය ආනන්තරීය කර්මයකටත් වඩා තවත් මහා ලොකු අකුසලයක්. හේතුව තමයි බිම්බිසාර රජුරු සෝවාන් වෙලයි හිටියේ. එවන් තාත්ත කෙනෙක් ඝාතනය කරන්නේ. සාමාන්‍ය තාත්ත කෙනෙක් නෙමෙයි. නමුත් අජාසත්ත රජුරු කොච්චර කාලයයිද නිරයේ ඉන්නේ? අවුරුදු 60,000ක් වගේ කාලයක්. අන්තර්කල්පයක් නිරයේ ඉන්න වුණා නම් මනුස්ස වර්ෂයෙන් කොච්චර අවශ්‍ය කියනවාද? මනුස්ස වර්ෂ 1.140 ඒවා 86,40,000 අන්තර්කල්පය. මනුස්ස වර්ෂ අසංඛ්‍ය 86,40,000 ඒවා 256ක් මහා කල්පයක් නා. ඒ තරම් දීර්ඝයි නම් මේ කාලය අජාසත් රජුරු කොහොමද අවුරුදු 60,000න් ගොඩට එන්නේ? මං කියවා අති විශේෂ පුජ්‍යලියෝ එහෙම ඊටාම කෙටි කාලෙන් නිදහස් වෙනවා කියලා. දේවදත්තයන් වහන්සේ ඇසුරු කරලා ආනන්තරීය කර්මයක් කරලා පස්සේ විශ්වයේ පහළ වුණ පරම කල්යාණ මිත්‍රයන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඇසුරට යොමු වුණා. යොමු වෙලා බුද්ධ වචනයට මොනතරම් ගරු කළාද? මේ ශාසනය කොයිතරම් උතුම් විදිහට කටයුතු කළාද? ගිහි ශ්‍රද්ධාවන්තයන් අතර අගතනතුර ලබා ගත්තා. මේ පීතෘ ඝාතක අජාසත් රජු ඒ කරගත්ත පිණුත් ඒ තිබුණ ශ්‍රද්ධාවත් නිසා අර අකුසලයේ කැපිලා ගිහිල්ලා ලෝක මුනිරයට තීරණය වුණා. අවුරුදු 60,000යි. උණු කරපු යකඩ වගේ ලෝදිය. ලෝහමය දියර. යකඩ උණු කරාම කොහොමද ඒ වගේ? තෙල් චාත්තියක් පැහෙනවට වඩා කෝටි ගානකින් භයානකයි. ආන්ගේ ලෝදිය නිරේ අවුරුදු 30,000ක් පාද දෙක උඩට හිස යටට රජුරු නිරේ පතුලට ගමන් කරනවා. ඔබත් මමත් මේ කතා කරන මොහොතත් අජාසත් රජුරු තාමත් ලෝකමු නිරේ පහලට ගමන් කරනවා. අවුරුදු 30,000ක් නේ. භාග්‍යතුන් වහන්සේ පිරිනමන පාලත් අවුරුදු 2000 ගානක් නේ තව. එහෙනම් තව කොච්චර කල් තියෙනවද රජුරන්ට පතුලට යන්න? ඊට පස්සේ පතුලට ගියහම අනිත් පැත්තට හැරුණාම හිස උඩට පාද යටට ආය අවුරුදු 30,000ක් උඩට එනවා. ඒ ආහම රජුර ගොඩට එනවා. නිරයෙන් නිදහස් වෙනවා. ආනන්තරීය කර්මයක් කරලත් පිනෙන් පුළුවන් වුණා ඒ කර්මයේ බලය මකලා දාන්න. ඒ තරම් පින ප්‍රබලයි. පින්නතුනි අපේ අපදාන පාළිය වාගේ අරගෙන බලහම උත්තර සාමණේරයෝ පිළිබඳව කාරණාව සඳහන් කරනවා. උත්තර සාමණේරයෝ මෙයින් කල්ප 30,000කට කලින් විද්‍යාධරයෙක් හැටියට ඉපදිලා ඉඳලා අහසින් යනකොට හිමාල වනයේ එකම ආලෝකයයි. මුළු වනාන්තරයට ඉහළින් මුළු අහසම බැබලෙනවා. වනාන්තරයත් බැබලෙනවා. මේ එළිය කොහෙන්ද කියලා බලහම සුමේද කියන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා හිමාලයට වැඩලා. සුමේද භාග්‍යතුන් වහන්සේගේ කාලේ. පුදුම සතුටක්. අනේ මේ මහා පුරුෂයන් වහන්සේට මම මොනවද පූජා කරන්නේ? එහෙම හිතිලා ළඟම ගහක තිබුණ කිනිහිරි මල් පිපිලා. කිනිහිරි මල් 3ක් කඩාගෙන ඇවිල්ලා බොහෝම ශ්‍රද්ධාවෙන් බුද්ධ ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුද්ධානුභාවයෙන් ඒ කිනිහිරි මල් 3 එහෙම්මම අහසට පැන නැගලා බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂ ධාතුවට උඩින් චත්‍ර 3ක් ඉහළුවා වගේ පිහිටියා. ඒක දැක්කම අර පුරුෂයාට තව බොහොම සතුටුයි. මේ කිනිහිරි මල් 3 පූජා කරපු පින නිසා මහා කල්ප 30,000ක් දෙව්ලොවයි මනුලොවයි විතරයි උපදින්නේ. සතර පායක් ගැන කිසිම
කාරණාවක් නෑ. දිව්‍ය ලෝකෙන් චුත වෙනකොට මනුස්ස ලෝකේ, මනුස්ස ලෝකෙන් මැරෙනකොට දිව්‍ය ලෝකේ. මහා කල්ප 30000. එතකොට මොකක්ද කරපු පින්කම? මල් 3ක් පූජා කළා. පිනතුනේ අපේ ශාසනයේ අපේ පිනතුන් අහලා තියෙනවා සුමන මාලාකාරය ගැන. බුදුරජාණන් වහන්සේට සමම්පිච්ච මල් නැලි 8යි පූජා කළේ. නමුත් ආනිසංසය කොහොමද විපාක දෙන්නේ? ආනිසංස විපාක දෙනකොට මහා කල්ප ලක්ෂයක් සමම්පිච්ච මල් නැලි 8ක් පූජා කරලා මහා කල්ප ලක්ෂයක් දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකේ තමයි උපදින්නේ. ඊට අමතරව සඳහන් කරනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සෑයට විශේෂ පූජා කරපු අය. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ කුටිය, ඒ කුටියට සුවඳ දුම් පූජා කරපු කෙනෙක් ගැන. ඒ සුවඳ දුම් පූජාවේ ආනිසංසය නිසා මහා කල්ප 94 දෙව්ලොවයි මනුලොවයි. ඊළඟට සඳහන් කළා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සෑයට උතුරු සළුව කොඩියක් කරලා පූජා කරලා මහා කල්ප 30000 දෙව්ලොවයි මනුලොවයි. එතකොට මේ උතුරු සළුව අපි අදාර පූජා කරනවා වගේ වර්ණවත් ලස්සන කොඩියක්ද? කරේ දාගන්න රෙදි කෑල්ල. ශ්‍රද්ධාවෙන් කොඩියක් හැටියට පූජා කරලා ලබලා තියෙන කුසල් වල තියෙන මහානුභාව සම්පන්න බව. මහා කල්ප 30000. එතකොට මල් 3ක් පූජා කරලත් මහා කල්ප 30000ක් දෙව්ලොව හිටියනම් එතකොට අපි පින්නතුන් මේ කාලේ කරලා තියෙන මල් පූජාවල් ගැන හිතනකොට සතුටු වෙන්න ඕනේ නැද්ද? හැබැයි දැන් අරගොල්ල කරපු දේම අපිටත් කරන්න පුළුවන් වෙයිද? ඒගොල්ලෝ කරපු දේම කරන්න අපිට සමහර විට බැරි වෙන්නේ ඇයි? ඒ අය සීලයෙන් යුක්තයි. ගුණයෙන් යුක්තයි හුඟක් අය. අනික තමයි සසර පින්කම් කරලා හොඳ පුරුද්දක් තියෙනවා. ඒ පුරුද්ද නිසා අපිට වඩා හුඟක් උසස් විදිහටයි ඒ පින්කම කෙරෙන්නේ. නමුත් අපේ පින්කමේ ලාභාල බවක් තියෙනවා කියලාද කියන්නේ? ශ්‍රද්ධාව පෙරදරි වුණා නම් ලැබෙන ආනිසංසය අසීමාන්තිකයි. දැන් අර විද්‍යාදරයා මල් 3ක්නේ පූජා කළේ. ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක ඊට පස්සේ අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජීවමාන බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ළඟ මල් පූජාවක් කරලා යම් කෙනෙක් ලබනවා නම් යම් ආනිසංසයක් ඒ පින්කම එහෙම්මම අදත් ලබන්න පුළුවන් කියලා. භාග්‍යතුන් වහන්සේ පේන්න නැති වුණත් ධාතුන් වහන්සේ ළඟ වේවා, පිළිම වහන්සේ ළඟ වේවා, ඒ ආනිසංසය අපි කොහොමද අද ලබන්නේ? ආන් ඒකයි දේශනා කළේ තිට්ඨන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමම්පලං. මම ඕක නිතරම පැහැදිලි කළේ අද හැන්දෑවේ අපේ පින්නතුන්ට ලැබුණොත් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටියනම් සවැත් නුවර ජේතවනාරාමේ සුගන්ධ කුටිය ඇතුළට ගිහිල්ලා සවනක් ගන බුද්ධ රශ්මි ජාලා විහිදෙන බුදු සිරුර දිහා බල දන ගහලා වඳින්න අවස්ථාවක් තිබ්බනම් මනසින් හිතලා බලන්න මං ඒ සුගන්ධ කුටියට යන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ ජීවමානව කුටිය ඇතුලේ වැඩ ඉන්නවා. මට වඳින්න යන්න අවස්ථාවක් තියෙනවා. මම යන්නේ කොහොමද? මම කොහොමද සූදානම් වෙන්නේ? අන්න එදාට ඒ කුටිය ඇතුළට ඔබ යන විදිහක් තියෙනවා නම් ඒ විදිහටම බුදු පිළිමේ ගාවටත් යන්න. ඒ කුටිය ඇතුලේ ගන්න තිබිච්ච අවස්ථාව අර බුදු පිළිමේ ගාවදී ගන්න. භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා. ඒ මල් අරගෙන යනවා පූජා කරන්න එහෙම. අන්න එහෙම පූජා කරන එකටයි කියන්නේ සිත සම කරලා පූජා කරනවා කියලා. එදා ගන්න තිබිච්ච අවස්ථාව අද මෙතන ගන්නවා. අර ආනිසංසය අල්ප මාත්‍ර අඩුවක් නෑ. ඒ තරම් පින් රැස් කරන්න පුළුවන් අවස්ථාවක් නෙමේ හම්බ වෙලා තියෙන්නේ. ඒක අද හැන්දෑවෙත් කරන්න පුළුවන්. ඒ තරම් වාග්ය සම්පන්න අවස්ථාවක්. නමුත් මේ බෞද්ධ කියන අපි ශ්‍රද්ධාවෙන්
හැමදාම බුදුරජාණන් වහන්සේ ළඟ මලක් පහනක් පූජා කරලා දන ගහලා වඳින අය මේ බෞද්ධ ප්‍රජාව අතරේ කීයෙන් කී දෙනාද ඉන්නේ කියලා කල්පනා කරලා බැලුවොත් මේ බණ අහන අය කල්පනා කරලා බැලුවොත් සමහර අය අවුරුද්දක් ගියාට බුදුරජාණන් වහන්සේ ගාව දන ගහලා නැහැ. මාස ගාණක් ගියාට බුදුරජාණන් වහන්සේ ගාව දන ගහලා නැහැ. අපේ ගෙදරක ඉන්න සමහරලාට වැඩි හිටියොත් එහෙමයි, දරුවොත් එහෙමයි. සමහරලාට දරුවන්ට පාසල් ගියේ නැත්නම් පාසලේ වැඩ කරලා තිබුණ නැත්නම් පන්තියේ වැඩ කරලා තිබුණ නැත්නම් කෝටුවක් වේවැලක් අරගෙන ගහනවා. හැබැයි අද පන්සිල් ගත්තේ නැහැ කියලා, අද බුදුන් වැන්දේ නැහැ කියලා, අද පහන පත්තු කළේ නැහැ කියලා, හොඳ මල් ටිකක් කඩාගෙන ආවේ නැහැ කියලා එහෙමත් දඬුවම් කෙරෙන අවස්ථාවක් නම් දකින්නේ නැහැ. මොන තරම් අවස්ථාවක් අපි මගහැර ගන්නවද? පින ඒ තරම්ම ප්‍රබලයි. අන්න ඒ නිසයි පින් අනුමෝදන් කරන්න පුළුවන්. පව් කරනවා නම් සහභාගී වෙලා කරන්න ඕනේ. සහභාගී වෙච්ච හැටියට ඒ පුජ්‍යලයා පව් රැස් කරනවා. 10 දෙනෙකුට එකතු වෙලා පව් කරන්න පුළුවන්. එක්කෙනෙකුට එකතු තනියම පින්කමක් කරලා 10 දෙනෙකුට පින් දෙන්න පුළුවන්. හැබැයි තනියම පවක් කරලා 10 දෙනෙකුට පව් දෙන්න කොහොමවත් බෑ. ආන්ගේ හින්දා පින හරිය ප්‍රබලයි. අතීත අපේ වැඩිහිටියෝ පොයි දවසේ පන්සලට ගිහිල්ලා සිල් අරගෙන පහවදා උදේ ගෙදර ඇවිල්ලා දරුවෝ ඔක්කොටම කතා කරලා තමන් උස්සාසනයක වාඩි වෙලා දරුවෝ ඔක්කොම බිම වාඩි කරවලා පොයිදා උදේ සිල් සමාදන් වෙච්ච තැන ඉඳලා පහවදා උදේ සිල් පවාරණය කරනකම් තමන් කරපු ඔක්කොම පින්කම් දරුවන්ට මතක් කරලා කියනවා. මම උදේ 6ට සිල් ගත්තා. ඊට පස්සේ අපි බුද්ධ පූජාව කළා. ඊට පස්සේ අපිට උදේ දානෙ ලැබුණා. දානෙන් පස්සේ අපි බණ ඇහුවා. බණෙන් පස්සේ අපි දවල් බුද්ධ පූජාව කළා. ඊට පස්සේ දවල් දානෙ ගත්තා. දවල් දානෙ අරගෙන දවල් වන්දනාව කළා. වන්දනාවෙන් පස්සේ දවල් භාවනා කළා. හැන්දෑවේ ආපහු බණ ඇහුවා. හවස ගිලන්පස පූජා කරලා බුදුන් වැන්දා. රැට ආපහු භාවනා කළා. මේ දවසේ කරපු පින්කම් ටික ඔක්කොම දරුවන්ට කියනවා. කියනවා දැන් මම කරපු පින් ටික ඔයගොල්ලෝ අනුමෝදන් වෙන්න කියලා. අරගොල්ලෝ ඊට පස්සේ සියලු දෙනාම වැඳගෙන සාදු කෙරියම්ම කරගත්ත පින්, අම්මා කරගත්ත පින් අපිත් ඒ විදිහටම අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වෙනවා. එතකොට ඒ දරුවන්ටත් ආපහු මහා කුසලයක්. හැබැයි ඔය පින් අනුමෝදන් වෙනවා කියන එක හරියටම කරන්න ඕනේ වැඩක්. හුඟක් දෙනාට පින් අනුමෝදන් වෙන්න බෑ. පින් කරපු අය පින් දෙනවා. එතකොට ශ්‍රද්ධාව ගෞරවය පදනම් කරගෙන අනුමෝදන් වෙන්න ඕනේ. මම ඊයේ මෙහෙම පින්කමක් කළා. ඒක ඔබත් අනුමෝදන් වෙන්න කියහම ශ්‍රද්ධාවන්තයා හිස් වැසුම ගලවනවා. පාවහන් ගලවනවා. උස් අසුනක ඉඳගෙන නම් ඒ අසුනේ නැගිටිනවා. එක්ක දන ගහලා එහෙම නැත්නම් බාල කෙනෙක් කිව්වොත් ඒත් හිටගෙන හිස නමලා ඒ කරගත්ත සියලුම පින් සාදු මටත් අනුමෝදන් වේවා කියලා බොහොම ගෞරවයෙන් අනුමෝදන් වුණොත් තමයි අනුමෝදන් වෙන්නේ. නැත්නම් එහෙනම් අපිත් අනුමෝදන් කියලා කීවට එහෙම අනුමෝදන් වෙන්නේ නෑ. ශ්‍රද්ධාව ගෞරවයේ පෙරදරි වෙන්න ඕනේ. ඒ නිසා මේ පින්කම හරි ප්‍රබල නිසා අපි කරගත්ත හැම පිනක්ම අන් අයට අනුමෝදන් කරන්න පුළුවන්කම තියෙනවා. අනුමෝදන් කරවලා ඒ අය කුසලයෙන් පෝෂණය කරවන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් යම් කෙනෙක් පින් අනුමෝදන් වෙනවා, තව කෙනෙක් පින් අනුමෝදන් කරනවා. එතකොට තමන් රැස් කරගත්ත පින අනුමෝදන් කරනකොට මගේ ඥාතියට දෙවියන්ට කියලා අරමුණු කරලා අනුමෝදන් කරනකොට ඒකට කියන්නේ මේ දානමය පුණ්‍ය ක්‍රියාව. අපි අනුමෝදන් කරන පින්කමට කියන්නේ දානමය පුණ්‍ය ක්‍රියාවක් නෙමෙයි, පත්ති දාන පුණ්‍ය ක්‍රියාව. අනුමෝදන් කරනකොට පත්ති දානයක්, සාදු කියලා අනුමෝදන් වෙනකොට පත්තානු මෝදනාවක්. එතකොට මේ කාරණා දෙකම තියෙන්නේ කොහෙද?
මේ දෙකම දස දාන වස්තුව ඇතුලේ තියෙනවා. පින් දීම, පින් අනුමෝදන් කිරීම. පත්ති දාන, පත්තානුමෝදන. ආන් එහෙම විශේෂයෙන් මේ පින බෙදා හදා ගැනීමේ ක්‍රමයක් වෙනම දේශනා කරලා තියෙනවා. ඊළඟට පින්නතුනි මේ කාරණාව පැහැදිලි කරනකොට අපි පින ප්‍රබලයි කියලා සඳහන් කළා. ඊළඟට සඳහන් කළා ඒ ප්‍රබල වූ කුසල කර්මයේ අන් අයට අනුමෝදන් කරන්න මට ආපහු පින් වැඩෙනවා පින මහත්ඵල නිසා. එහෙනම් ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා අහන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි බ්‍රාහ්මණයින් හැටියට ඒ වගේම බුදුරජාණන් වහන්සේ භික්ෂු මහ සංඝයා අපි හැමෝම අනුන්ගේ දානි පිළිගන්නවා. පිළි අරගෙන අපි ඒ කුසල් අනුමෝදන් කරනවා මියගිය ඥාතීන්ට. දන් දීලා ලබන කුසල්. ස්වාමීනි ඒ අයට පින් ලැබෙනවද නැද්ද කියලා යහන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද බ්‍රාහ්මණයට සඳහන් කළේ? බ්‍රාහ්මණය ස්ථානයේදී ලැබෙනවා. අස්ථානයේදී නොලැබෙනවා. බ්‍රාහ්මණය අහනවා ස්වාමීනි මොකද්ද ස්ථානය? මොකද්ද අස්ථානය? ඒගොල්ලන්ට කොහොම වුණොත් පින් ලැබෙන්නේ නැද්ද? කොහොම වුණොත් පින් ලැබෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මුලින්ම අස්ථාන ටික. බ්‍රාහ්මණයට පැහැදිලි කරනවා බ්‍රාහ්මණය. මරණයට පත්වෙච්ච පුජ්‍යලයා ජීවත් වෙලා ඉන්න කාලේ දස අකුසල් කරගෙන නිරේ ඉපදුනා නම් අපි අනුමෝදන් කරන පින් ඒ පුජ්‍යලයට ලැබෙන්නේ නැහැ. අපේ ඥාතියෙක් මැරිලා නිරේ ගිහිල්ලා. එයා නිරේ ගියේ ඇයි? මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොනව කරපු නිසාද? දස අකුසල් කරලා. මොනවද දස අකුසල් කියලා කියන්නේ? කයෙන් කරන වැරදි 3යි. ප්‍රාණඝාතය, හොරකම, කාමීත්‍යාචාරය. එතකොට වචනයෙන් කරන පව් බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. එතකොට 7යි. හිතින් කරන වැරදි 3යි. අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. මොනවද මේ අවිද්‍යාව කියලා කියන්නේ? දැඩි ලෝභය. දැඩි ලෝභය කියලා කියහම අපි හැමෝම ගාව ලෝභකම් තියෙනවා. ඒකට නෙමෙයි දැඩි ලෝභය කියලා කියන්නේ. අනුන්ගේ වස්තුවක් මට හිමි කරගන්න තියෙන කැමැත්ත. දැඩි ලෝභය. අපි කෙනෙක් දැක්කහම නැත්තම් කෙනෙක්ගේ වටිනා වස්තුවක් අපේ ගෙදර පරිස්සමට ගෙනත් තියලා තියෙනවා. ඒක අපි ගාව තියලා තියෙන බව දන්නේ අපි විතරයි. කෙනෙකුට හිතෙනවා නම් අනේ මේ මිනිහා ඉක්මනට මැරිලා ගියොත් නිකම්ම මේක මටනේ. ආන් එහෙම දැඩි ලෝභයක් එන්න පුළුවන්. ඒ වගේ දේවල් වලටයි දැඩි ලෝභය කියන්නේ. ඒක ඊටාම බරපතල කුසලයක්. අන්සතු වස්තුව හිමි කර ගැනීමේ තියෙන කැමැත්ත. එතකොට මේ හිතෙන් කරන අකුසල. යම් කෙනෙක් ජීවත් වෙන කාලේ මේ 10න් යුක්තයි නම් මරණින් පස්සේ කොහෙද යනවා කියලා කිව්වේ? ඒකාන්තයෙන් නිරේට. බුදුරජාණන් වහන්සේගේ වචනය කවදාවත් බොරු වෙනවද? භාග්‍යතුන් වහන්සේගේ වචනයක් කිසි තැනක බොරු වෙන්නේ නැහැ. අපි පිනතුන් අහලා ඇති සුනීද සහ වස්සකාර කියලා බ්‍රාහ්මණයෝ දෙන්නෙක් හිටියා. මහා ඇමතිවරු දෙන්නෙක්. හරිම ශ්‍රද්ධාවන්තයි. තුනුරුවන් විශේෂෙහි බොහෝ පින් කරනවා. එක දවසක් මහා කච්චායන මහරහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ ඉඳලා බැහැගෙන එනවා. පල්ලෙහාට වඩිනවා. මේ වත්සකාර ඇමතියා බලාගෙන හිටියා. ගිජ්ජකූටින් උන්වහන්සේ පහළට වඩිනවා. බලාගෙන ඉඳලා කියනවා නිකම් මේ වඳුරෙක් එනවා වගේ කියලා. එතෙන් දැන් කාටද වඳුර කිව්වේ? මහා කච්චායන මහරහතන් වහන්සේට. වචන මාත්‍රයෙන් නිරේ උපද්දවන්න තරම් පව් සිද්ධ වෙනවා. මොකද ඒ තරම්ම ගුණවත්.
ඒ තරම්ම සිල්වත්. ලෝකයට ඒ තරම්ම අමාවක් මහා කච්චායන මහරහතන් වහන්සේ. සතර මහ තෙරවරුන්ගෙන් එක්කෙනෙක්. අපි අය අහලා ඇති අර ඒක බමුණෙක් සෝරෙය්‍ය. සෝරෙය්‍ය බමුණගේ ලිංග පරිවර්තනයක් වුණා. අහලා තියෙනව නේද කතාව? මහා කච්චායන මහරහතන් වහන්සේගේ ශාරීරියේ උඩුකය දැකලා බමුණට හිතුණා මේ සෝරෙය්‍යට අනේ මේ ස්වාමින් වහන්සේ වගේ බිරිඳ වුණා නම් කියලා. ඒ තරම්ම ලස්සනයි රත්තරන් පාටයි මහා කච්චායන මහරහතන් වහන්සේ. එහෙම හිතෙනකොටම බමුණ ආපහු හිතුණා නෑ මේ ලස්සන මගේ බිරිඳට තිබ්බනම් කියලා. සිතවිලි මාත්‍රයයි බ්‍රාහ්මණයාගේ පුරුෂ ලිංග අතුරුදහන් වුණා. ස්ත්‍රී ලිංග පහළ වුණා. එතකොට සිතවිලි මාත්‍රයට ඒ තරම් වෙනසක් කරන්න තරම් ගුණයක් නම් වඳුරෙක් කියලා කියහම කොච්චර අකුසල් පිරෙන්න ඇද්ද? මේ කතාව බුදුරජාණන් වහන්සේ ගාවට ගියා වත්සකාරය මහා කච්චායනයන් වහන්සේට වඳුරෙක් වගේ කියලා කිව්වා කියලා. බුදුරජාණන් වහන්සේ කහෙලා දේශනා කළා වත්සකාර දන්නේ නැහැ ඔය කවුද කියලා. නොදන්නව නෙමේ ගුණේ දන්නේ නැති නිසා. වත්සකාර ගිහිල්ලා මහා කච්චායනයන්ගෙන් සමාව ඉල්ලුවේ නැත්තම් වත්සකාරට ඔය පර්වතයේ වඳුරෙක් වෙන්න වෙනවා කියලා. එතකොට වත්සකාර ළඟ බුදුරජාණන් වහන්සේ ගැන කොච්චර ශ්‍රද්ධාවක් තියෙනවද? වත්සකාර හොඳටම දන්නවා භාග්‍යතුන් වහන්සේ වචනයක් දේශනා කළොත් දේශනා කළාම තමයි කියලා. මම සමාව ගත්තේ නැත්තම් මට මරණින් පස්සේ වඳුරෙක් වෙන්නම වෙනවා. නමුත් මාන්නය කොයිතරම් ප්‍රබලද? ආන් ඒකින්ද තමන්ගේ මිනිස්සුන්ට කිව්වා මේ පර්වතයේ පුරාම වවාපල්ල පළතුරු ගස් කියලා. මම මැරිලා වඳුරෙක් වෙනවා එතකොට කණ්ඩ පළතුරු වවන්න කිව්වා. ගස් වවලා ආරක්ෂාවට හමුදාව දැම්මා. ඒ ගස්වල ගෙඩි කාටවත් කඩන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ වඳුරෙක් වෙන්න ලෑස්ති සමාව ගන්න ලෑස්ති නැහැ. ඒ කාන්තයෙන්ම දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් වඳුරෙක් වෙනවමයි. එහෙනම් කොසල් රජුරන්ටත් ඕකම නේද උනේ? රාජිකාරාමේ නිගණ්ඨයෝ හදන වෙලාවේ නිගණ්ඨයෝ ආරාමේ පටන් ගත්ත වෙලාවේ පණිවිඩයක් ඇරියා ආනන්ද ස්වාමීන් වහන්සේ අතේ මේ ආරාමේ හදන එක නවත්තන්න කියලා. කොසල් රජුරෝ නිගණ්ඨයන්ගෙන් අල්ලස් අරගෙන දන්නව ආනන්ද හාමුදුරුවෝ එන්නේ මේක නවත්තන්නයි. ඒ හින්දා කියන්න දෙයක් නෑ දොර වහගත්තා. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට මතක් කළා ස්වාමීනි දොර වහගත්තා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කළා සරියුත් මුගලන් දෙනම වහන්සේට ඔය දෙන්න ගිහිල්ලා රජුරවන්ට කියන්න මේ ආරාමේ නවත්තන්න කියලා. සරියුත් මුගලන් දෙනම වහන්සේ ඈතින් වඩිනවා දැකලා කොසල් රජුරු මාලිගාවට ගිහිල්ලා දොර වහගත්තා. ඇවිල්ලා සඳහන් කළා ස්වාමීනි අපි දෙන්නටත් දොර වැහුවා කියලා. ආන් ඒ වෙලාවේ දේශනාවක් කළා කොසල් රජුරෝ දන්නේ සාරිපුත්ත මොග්ගල්ලාන කවුද කියලා. මේ කරපු පාප කර්මයට රජුරු කවදා හරි මරණයට පත් වෙන රාජ්‍ය අහිමි වෙලා කියලා. එතකොට කොසල් රජුරවන්ට රාජ්‍ය අහිමි වෙන දවසේ දවල් කොසල් රජුරු ඉන්නෙත් බුදුරජාණන් වහන්සේ ළඟමයි. ධම්මචේතිය සූත්‍රයක් දේශනා කරලා රජුරු එළියට එනකොට රජුරන්ට රාජ්‍ය අහිමි වෙලා. අජාසත්ත කුමාරයා හොයන්න රජුරු පිටත් වුණා. එක කාන්තාවයි එක අස්සේ හිටියේ. අජාසත්ත කුමාරයා මුණ ගැහෙන්න රජගහනුවරට යනකොට රැය වුණා. වාසල් පවුරු වහලා මේ වාසල් පවුරු වැහුවාම රජෙක් නෙමේ කවුරු ආවා කිව්වත් හෙට උදේ වෙනකන් අය අරින්නේ නැහැ. ආන් ඒක හින්දා අම්බලමක රජුරුව නතර වුණා. දුප්පත් කාන්තාවක් කාඩිහාලුයි නිබුඩු හාල්බත් සහ කාඩි හොදි රජුරවන්ට කෑමට දුන්නා. රජුරන්ට වයසයි අවුරුදු 80. මේ වාගේ රළු ආහාර අනුභව කරලා පුරුද්දකුත් නැහැ. ඒ රළු ආහාරත් වැළඳුවා. රාත්‍රියේ සීතලත් වැඩි. රජුරවන්ට බඩේ අමාරුවක් හැදුනා. අම්බලෙමම මෙట్లా ගියා. භාග්‍යතුන් වහන්සේ මතක් කරලා තිබ්බා මේ කරපු පවට රාජ්‍ය හිමි වෙලයි මැරෙන්නේ කියලා.
එහෙනම් බුද්ධ වචනේ වෙනස් වෙනවද? කීවොත් එහෙමම තමයි. එතකොට මේ කාරණා දෙක මතක් කළේ දස අකුසල් කර කර මේ ලෝකේ ජීවත් වෙලා මැරුණහම මොකද වෙන්නේ එහෙනම්? නිරේට යන්නේක නවත්තන්නත් කාටවත් බෑ. එහෙනම් අපිටත් ගන්න පණිවිඩයක් තියෙනව නේද? අපිත් කවුද දන්නේ හෙට වෙනකන් ජීවත් වෙයිද කියලා? තව අවුරුදු 60 70ක් අපි ඉන්නවා කියලා හිත හැකිද? එහෙම බෑ. ළමා කාලෙත් මැරෙනවා. තරුණ කාලෙත් මැරෙනවා. මැදියම් වයසෙත් මැරෙනවා. සැඳෑ සමයේත් මැරෙනවා. කාර්යාලෙදිත් මැරෙනවා. ඉස්කෝලේ යනකොටත් මැරෙනවා. පන්ති ඇතුළෙත් මැරෙනවා. ඉස්කෝල බස් එකෙත් මැරෙනවා. මරණයට තැනක් නෑ. තාම දස අකුසල් වලින් වැළකීලා නොහිටියා නම් මරුණහම ඊට ආවාසනාවන්ත තැනක් තියෙයි. මොකද භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ හින්දා හැම කෙනෙක්ම තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරගෙන ජීවත් වෙනවා නම් ඒ පුජ්‍යලයට පුදුම රැකවරණයක් තියෙනව නේද? මැරෙන්න බයයිද එහෙම අය? මැරිච්ච ගමන් දුගතියක නෙමෙයි සුගතියක උපදින බව හොඳටම දන්නවා. එහෙනම් අපිත් අපේ ජීවිතේ ඒ විදිහට වෙනස් කරගත යුතු නැද්ද? නිරයට බයයි නම්, තිරසනෙක් වෙන්න අකමැති නම්, පෙරේතෙක් අසුරෙක් වෙන්න අකමැති නම් අපිට වෙනස් වෙන්නම වෙනවා. ඒ කාරණාවත් අපි හිතේ තියාගමු. එහෙනම් ජානුස්සෝනියට මතක් කළා ජානුස්සෝනි අපේ ඥාතියා ජීවත් වෙන කාලේ පස්පව් දස අකුසල් කර ඉඳලා අකුසලයෙන් පිරීලා මැරිලා ගියා නම් මරණයෙන් පස්සේ නිරයේ උපදිනවා. නිරයේ ඉපදිච්ච කට්ටියට අපි කරන පින්කම් පේන්නෙත් නැහැ. අපි දෙන පින් ලැබෙන්නෙත් නැහැ කියලා. මොකද දැකලා අනුමෝදන් වෙන්න ක්‍රමයක් ඒගොල්ලන්ට නැහැ. ඒ තරම්ම දුකක් තියෙනවා. මෙරි උපදිනවා. ඇඟ කුඩු වෙලා යනවා යමපල්ලන්ගේ ප්‍රහාර වලට. නමුත් එකපාරක් කුඩු වෙලා ගියම ආයසරයක් ඒ කර්මයේ විසින් ආයි උපද්දවනවා. ඒ කර්මයේ විසින් ආයි උපද්දනවා. කෝටි ප්‍රකෝටි ගණන් නෙමෙයි අසංඛ්‍ය ගණන් වාරවල උපදිනවා මැරෙනවා. කඩුවෙන් බෙල්ලට ගහපුවම බෙල්ල ගැලවිලා වීසි වෙනවා. ඒ බෙල්ල බිම වැටෙන්න ඉස්සලා ආයි බෙල්ලක් එනවා. තේන බෙල්ලටත් අර කඩු පාරමයි ඒකත් විසි වෙලා යනකොට ආයි බෙල්ලක් එනවා. එහෙනම් කඩුවෙන් බෙල්ලට කොටනකොට දැනෙන වේදනාව කොහොමද? මනුස්ස ලෝකේ දැනෙනවට වඩා හුඟක් භයානක විදිහට දැනෙනවා. මොකද ගිනි ගත්ත කඩුවකින් කොටන්නේ මමත් ඉන්නේ පිච්චි. ආන් ඒ හින්දා නිරයේ ඉපදුනාට පස්සේ මේ දෙන පින් ලැබෙන්නේ නැහැ කියලා දේශනා කළා. ධර්ම දේශනාවට තියෙන කාලයත් අපිට ඉවර වෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. ජානුස්සෝනි සූත්‍රයේ අසුරු කරගෙන කෙරෙන 3 වෙනි ධර්ම දේශනාවයි මේ නිමා කරන්නේ.